පහළ වේවා. ධර්මය දකීවා. තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. සදහවත්නි, අඳුර ජීවිතේ දකින්නට විනිවිද යථා අවබෝධය ලබන්නට තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ඔබට මඟ නිර්මාණය වන පින්වත් හෝරාව චක්කුම් මුදපාදී ධර්මදේශනා මාලාවේ අද දේශනය මෙලෙසින් ආරම්භ වනවා. දේශනාව පවත්වන පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාදුනාද පාතමින් පිළිගනිමු. සාදු සාදු සාදු. බොහෝ දෙනාගේ හිතසුව පිණිස, ශ්‍රද්ධා සිත දියුණු කර ගැනීම පිණිස, බුද්ධාශ්චර්ය තව තවත් දැන ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස් සමාදන් කාලය අවසන් කර නැවත මනුලොවට වැඩම කළ ඒ අසිරිමත් සංකස්සපුර වර්ණනාව පැහැදිලි කරමින් පවත්වන ලද ධර්මානුශාසනාවේ පළමු දේශනාව මෙතෙන් සිට ආරම්භ වන්නේ. ධර්මදේශනාව වෙනුවෙන් සිදු කෙරෙන දායකත්වයන් පිළිබඳව සිහිපත් කිරීම. බහරගම නාවින්න රාජමහා විහාරයේ පැවැත්වන මෙම දේශනා මාලාව දැනට පවතින සෞඛ්‍ය ආරක්ෂිත තත්වයන් හේතුවෙන් බෞද්ධ ගුවන්විදුලිය විසින් විශේෂයෙන් පටිගත කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. ධර්ම දේශනාව බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කිරීම සඳහා පූර්ණ දායකත්වය නාවින්නේ පදිංචිව සිට පරලෝ සැපත් ආදරණීය පියාණන් වන H.A. පෙරේරා වෙද මහතා සහ මෑණියන් වන A.H.L.D. සෝමාවතී මහත්මිය ඇතුළු මියගිය සියලු සංසාරගත ඥාතීන්ටත් හිතවතුන්ටද අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටද ප්‍රාර්ථනීය බෝධියකින් ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරගන්නට ලැබේවා යන ප්‍රාර්ථනාවත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් හටද මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භව ගමන සුවපත් භවයට පත් වේවා යන අරමුණත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ හට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙවතුම් කටයුත්ත සම්පාදනය කරන පින්වතුන්ටද එමෙන්ම මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන් හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනු ලබන්නේ බොරලැස්ගමුව ඇඹිල්ලගස්වත්ත පාර පදිංචි පෙරේරා පවුලේ දූ දරුවන් මුණුපුරු මිනිපිරියන් පින්වත් පිරිස. මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. එසේනම් ස්වාමින් වහන්සේට ගෞරවනීය ආරාධනය අද දේශනාව මෙලෙසින් ආරම්භ කරන්න. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අදත් බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ චක්කුන් උදපාදි ධර්මදේශනා මාලාව යටතේ තවත් උතුම් ධර්මදේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා පින්නතුනි චක්කුන් උදපාදි මේ ධර්මදේශනා මාලාව අපි පහුගිය කාලේ දිගටම සිදු කරන්නට යෙදුනේ මහරගම නාවින්න රාජමහා විහාරස්ථානයේදී. නමුත් වර්තමානයේ පවතින මේ වසංගත තත්ත්වය නිසා මේ ධර්මදේශනා මාලාවට සම්බන්ධ මේ දිනවල ප්‍රචාරය කරන මෙම ධර්මදේශනාවන් විහාරස්ථානයේදීම පෞද්ගලිකව පටිගත කරලා ප්‍රචාරය කරවන්න කටයුතු සංවිධානය කරලා තියෙනවා. එහෙම දේශනා කරපු දේශනාවක් තමයි අදත් මේ ඔබ ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්වතුනි අද බොහෝ දෙනාගේ හිතසුව පිණිස ශ්‍රද්ධා සිත දියුණු කර ගැනීම පිණිස බුද්ධ ආශ්චර්ය තව තවත් දැන ගැනීම පිණිස සංකස්සපුර ගමනට සම්බන්ධ කාරණා ටික මේ ධර්ම දේශනාව සිදු කරන්න කල්පනා කළා. පින්තුනි අපේ බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස් කාලයේ තමයි තව්තිසාවේ වස්වසන්න යෙදුනේ. තව්තිසාවට වැඩම කළෙත් ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අවසානයේ ලෞතර බුදුරජාණන් වහන්සේ තීර්ථකයන්ගේ මාන බිඳලීම සඳහා යමක මහා ප්‍රාතිහාර්ය කරන්න යෙදුණා. ඒ ප්‍රාතිහාර්ය දැක්ුවේ අඹ ගහක් කේන්ද්‍ර කරගෙන. ඒ අඹ ගහ එදාම රෝපණය කරපු අඹ ඇටයකින් තමයි හටගත්තේ. මොකද භාග්‍යතුන් වහන්සේ අඹ ගහක් මුල ප්‍රාතිහාර්ය දක්වනවා කියලා දැනගත්තාම තීර්ථකයෝ ඒ ප්‍රදේශයේ තිබිච්ච සියලුම අඹ ගස් කැප්පෙව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ දා උදේ පිණ්ඩපාතේ වඩිනකොට රජ්ජුරුවන්ගේ උයන බලාගන්න ගණ්ඩබ්බ කියන උයන් පල්ලා අකාලේ හැදිලා තිබිච්ච අඹ ගෙඩියක් බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ අඹ ඵලය වළඳලා ඒ අඹ ඇටය එතන රෝපණය කරවන්න කියලා භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්නා. ගණ්ඩබ්බ කියන උයන් පල්ලා තමයි අඹ ඇටේ රෝපණය කළේ. ඒත් සමගම විශාල අඹ රුකක් එතන පැන නැංගා. ඒ අඹ ගහ ගණ්ඩබ්බ අඹ වෘක්ෂයේ හැටියට හැඳින්වුවා. ඒ නිසායි ගණ්ඩබ්බ රුක්ක මූලය කියලා සඳහන් කරන්නේ.
ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණක් දක්වන අති විශිෂ්ටතම ප්‍රාතිහාර්යයක් වෙච්ච යමක මහා ප්‍රාතිහාර්යය භාග්‍යතුන් වහන්සේ දක්වලා නිමා කරන්ට යෙදුන රුවන් සක්මනේ වැඩ හිටියා වගේ සක්මනක් මවාගෙන සිව් ඉරියව්වම දක්වමින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාතිහාර්ය දක්වන්නේ. තවත් බුදුරජාණන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ විසින්ම රූපාවතර ධානයට සමවැදිලා බුදු කෙනෙක් මවල එතෙන්ට වැඩමවා ගන්න අවස්ථාවකුත් තියෙනවා. පින්නතුනි මේ ආශ්චර්යමත් වූ ප්‍රාතිහාර්ය බලන්න එකතු වෙන ජනගහණය කොච්චරද කියලා සඳහන් කරනවා. හාත්පස යොදුන් 36ක් සම්පූර්ණයෙන් කෝටි ගණන් මිනිස්සුන්ගෙන් පිරීලා ඉතිරෙනවා කියලා. 36 යොදුනක් තරම් හැම පැත්තෙම ජනගහණය. බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය නිමා කළා. නිමා කරලා භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩිනවා. තව්තිසාවට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ පියවර දෙකකින් ප්‍රාතිහාර්ය දක්වලා භාග්‍යතුන් වහන්සේගේ එක පියවරක් යුගන්ධර පර්වත මුදුනේ තියෙනවා. අනික් සිරිපතුල මහමේරු පර්වත මුදුනේ තියෙනවා. මහමෙර මුදුනේ තමයි තව්තිසා භවන පිහිටලා තියෙන්නේ. පින්නතුනි පළවෙනි දිව්‍ය ලෝකේ චාතුම් මහරජකේ අපිට හම්බ වෙනවා කියලා ධර්මයේ සඳහන් කරන්නේ මේ පෘථුවියේ ඉඳලා යොදුන් 42000 කුඩි. චාතුම් මහරජකේ ඉඳලා යොදුන් 42000 කුඩින් තව්තිසාව පිහිටලා තියෙනවා. එතකොට මහ පොළවේ ඉඳලම බැලුවොත් යොදුන් 84000 කුඩින් තමයි තව්තිසාව පිහිටන්නේ. එහෙනම් මහා මේරු පර්වතයේ උස යොදුන් 168000. එයින් යොදුන් 84000ක් තියෙන්නේ මහා සාගරයේ යට. ඊතුරු යොදුන් 84000 තියෙන්නේ මහ පොළවෙන් උඩ. එහෙනම් මහා මේරු පර්වත මුදුනේ තමයි තව්තිසා භවන පිහිටලා තියෙන්නේ. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ පළවෙනි සිරිපා සටහන තියන්නේ චාතුම් මහරජකේ ළඟ. ඒ කියන්නේ යුගන්ධර මුදුනේ. ඊළඟ සිරිපතුල මහමෙර මුදුනේ. තුන්වෙනි අඩිය තව්තිසාව ඇතුලේ. නමුත් පිළිතුරු කොහොමද භාග්‍යතුන් වහන්සේ යුගන්ධර පර්වතයේ මුදුනේ ඉඳලා මහමේරු පර්වතයේ මුදුනට සිරිපතුල දික් කළාද? සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනකොට භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල කොයි ප්‍රමාණයෙන්ද තියන්නේ ඒ ප්‍රමාණයට වඩා වෙනස් කරපු දවසක් නැහැ කියලා. එහෙමනම් කොහොමද මහමෙර මුදුනින් සිරිපතුල තිබුණේ? මහමෙර නැමුණද භාග්‍යතුන් වහන්සේ සිරිපා දිගු කළාද? සාමාන්‍ය ජනතාවට පේන්නේ මහමෙර නැමෙනවා වගේ. නමුත් සඳහන් කරනවා සිරිපා දිගු කළෙත් නැහැ. මහමෙර නැමුණෙත් නැහැ. නමුත් 이르දිවන්තයන්ගේ 이르දි ශක්තිය තව කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා. නමුත් පියවර දෙකෙන් තව්තිසාවට වඩිනවා. තුන්වෙනි පියවර තව්තිසාව ඇතුලේ තමයි තියන්නේ. යමක මහා ප්‍රාතිහාර්ය දක්වලා ප්‍රාතිහාර්ය නිමා කරලා බුදුරජාණන් වහන්සේ බලනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාර්යෙන් පස්සේ මොකක්ද කරන්න කියලා. ඒ කියන්නේ ඒ ගැන භාග්‍යතුන් වහන්සේ කලින් දැනගෙන හිටියේ නැද්ද? දන්නවා. එහෙනම් ඇයි අමුතුවෙන් විමසුවේ? සඳහන් කරනවා තමන්ගේ පරම්පරාවේ බුදුරු කරපු කාර්ය බලපු නිසා බැලුවා කියලා. නැත්තම් කල යුත්තේ දන්නවා. ඒ බුද්ධ වංශයට ගරු කරන්නයි එහෙම බලන්නේ. සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම යමක මහා ප්‍රාතිහාර්ය දක්වනවා. සෑම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම යමක මහා ප්‍රාතිහාර්යෙන් පස්සේ වඩින්නේ තව්තිසා භවනට. වස් සමාදන් වීම සඳහා. ඒ අනුව අපේ භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වැඩම කළා. පින්නතේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු දෙව් පිරිස
පුදුමාකාර ප්‍රීතියෙන් පුදුම සතුටින් භාග්‍යතුන් වහන්සේගේ වැඩම කිරීම පිළිගන්නවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඊ타මත්ම දිලිඳු වැඩකාර පුද්ගලයෙකුගේ නිවසට හාම්පුතා එනකොට ඒ වැඩකාර පුද්ගලයාට කොයිතරම් දාසයාට සතුටුද. භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වඩිනකොට දාසයින් පිරිසක් වගේ බොහොම බැගෑපත් ස්වභාවයෙන් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ පිළිගන්න සූදානම් වෙලා හිටියා. කල්පනා කළා භාග්‍යතුන් වහන්සේට වැඩින්න පිළිගන්වන්නේ කොතනද? තව්තිසාවේ තියෙන උසස්ම ආසනය තමයි පාණ්ඩු කම්බල සෛලාසනය. නමුත් පින්නතිනේ ඒ ආසනය හුඟක් ලොකුයි. කොච්චර විතර ලොකුද? සඳහන් කරනවා යොදුන් 60ක් දිගයි කියලා. යොදුන් 60ක් කියලා කියන්නේ සතපුම් 600කට විතර ආසන්නයි. යොදුන් 50ක් පළලයි. යොදුන් 15ක් උසයි. මේක තමයි තියෙන සැපවත් මාසනේ. සඳහන් කරනවා මේක තනිකරම ගලක්. නමුත් වාඩි වුණාම ඊටාම සැප සහිත මෙත්තේක වාඩි වුණා වගේ ශරීරයෙන් භාගයක් පමණ ඇතුළට එරෙනවා කියලා. ඒ තරම්ම සැප සහිතයි. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේ තරම් උසස් ආසනයක් පහළ වුණේයි. ඒ කාරණාව සඳහන් කරන්නේ මග මානවක පිළිබඳව කරුණු දක්වන තැන. පිනතුනි අපේ බුදුරජාණන් වහන්සේ සක්ක නාම කියලා සූත්‍රයක් දේශනා කොට වදාලා. ඒ සූත්‍රයේ විස්තර කරනකොට මේ කාරණාව පැහැදිලි කරනවා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මග මානවක වෙලා හිටපු කාලේ අම්බලමක් හැදුවා. අපි ධර්මයෙන් ඒ කරුණ ඉගෙනගෙන තියෙනවා. අම්බලමේ වැඩ නිමා කරලා අම්බලමේ ඉස්සරහ අපිට ගහක් හිටෙව්වා. ඒ ගහ යට කොබෝනිල ගහක් හිටෙව්වේ. ඒ ගහ යට ගල් වලින් බංකුවක් හැදුවා. යන්නේන මිනිසුන්ට වාඩි වෙන්න. කොබෝනිල ගහ හිටවපු නිසා තමයි මේ පාරිච්ඡත්තක වෘක්ෂය එනතන් අපි කියන්නේ පරසතු රුක යොදුන් 100ක් වට ප්‍රමාණයේ වහගෙන ඉන්නේ. මොනතරම් විශාල වෘක්ෂයක්ද. ගහ තියෙන තැන ඉඳලා හාත්පස වටේටම යොදුන් 100ක් අතු විහිදිලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. මේ ගහයට තමයි මේ ආසනේ තියෙන්නේ. ඒ අර ගල් ආසනේ හදපු නිසා. පින්නතුනි මේ කරුණු මෙහෙම දැනගන්නකොට අපි කරන සුළු නමුත් පින්කමක් මොනතරම් මහත්ඵල වෙනවද? මේ ශාසනයේ කුඩා පින්කම් කියලා જાතියක් නෑ කියලා තේරෙන්නේ එතකොට. තමන්ගේ හිතේ ශ්‍රද්ධාවත් එක්ක හිතේ පිරිසිදු බවත් එක්ක පින්කම මහත්ඵල කරගන්න ප්‍රඥාවන්තයා දන්නවා. නමුත් මේ ආසනයේ බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්න කල්පනා කළත් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ දකින්න තව්තිසාවට රැස් වෙන දෙවියන්ගේ ප්‍රමාණය 10000ක් සක්වලින් රැස් වෙලා ඉන්නේ. සඳහන් කරන්නේ ඉදිකටු සිදුරක් වාගේ පුංචි ඉඩක මේ වෙනකොට දෙවියෝ 60 දෙනෙක් ඉන්නවා කියලා. ඒ තරම් විශාල දෙව් පිරිසක් තෙරපිලා හිර වෙලා ඉන්න වෙලාවේ මෙවන් මහා ආසනයේ මත බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාම කොයි තරම් ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවද? හැතැක්ම 600කට ආසන්න ප්‍රමාණයක් දිගයි, හැතැක්ම 500කට ආසන්න ප්‍රමාණයක් පළලයි, සතපුම් 150කට ආසන්න ප්‍රමාණයක් මේ ආසනේ උසයි. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ඉච්ඡර ලොකු නෑ. අපි හිතන හැටියට. දෙවියොත් හිතුවේ එහෙම. නමුත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ වෙලාවේ මොනවද දෙවියෝ හිතන්නේ කියලා. දැන් හිතන්නේ ආසනේ ගැන. ආන්ගේ නිසා භාග්‍යතුන් වහන්සේගේ මහා පාංශුකුලය පාණ්ඩු කම්බල ශෛලාසනයේ මත එළුවා. ඊතා කුඩා පුටුවක් උඩ ඒ මහා පාංශුකුලයේ එළුවොත් හැම පැත්තෙම සිවුර බිමට එල්ලෙනවා. මේ මුළු ආසනය භාග්‍යතුන් වහන්සේගේ
පාංශුකුල චීවරයෙන් සම්පූර්ණයෙන්ම වැහුවා. බුදුරජාණන් වහන්සේ ඊළඟට පාණ්ඩු කම්බල සෛලාසනේ මත වැඩ හිටියා. පින්නතුනි, ඊතා කුඩා පැන්සලක් පෑනක් තරම් දෙයක්වත් ආසනයේ මත නැවත තියන්නේ ඉඩක් ඉතුරු නැහැ. මුළු ආසනයම පිරෙන්න වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ ශරීර ධාතුව මහත් කළාද? එහෙම නැත්නම් පාණ්ඩු කම්බල සෛලාසනේ කුඩා කළාද? භාග්‍යතුන් වහන්සේ ශරීර ධාතුව මහත් කරන්නෙත් නැහැ. පාණ්ඩු කම්බල සෛලාසනේ කුඩා කරන්නෙත් නැහැ. 이르දිවන්තයන්ගේ 이르දිමේ ශක්තිය සාමාන්‍ය මිනිස්සුන්ට දෙවියන්ට තේරෙන්නෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ වස් සමාදන් වෙනවා පාණ්ඩු කම්බල සෛලාසනේ මත. දෙවියන්ගේ ප්‍රීතිය නිමක් නැහැ. පින්නතනි, මේ වෙලාවේ දෙවිවරු දෙන්නෙක් අත්වැල් අල්ලගෙන ඉස්සරලාම බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එක්කෙනෙක් ඉන්දක, අනිත් එක්කෙනා අංකුර. ඉන්දක බුදුරජාණන් වහන්සේගේ දකුණු දන මඩල පැත්තෙන් වාඩි වුණා. අංකුර බුදුරජාණන් වහන්සේගේ වාම දන මඩල පැත්තෙන් වාඩි වුණා. දෙන්න ආවි ඉක්මනට යමු. දෙවිවරු ඇවිල්ලා උතන පිරෙන්න පටන් ගත්තොත් අපිට භාග්‍යතුන් වහන්සේ ළඟ ඉඳගෙන මුව මඩල දිහා එක තැන බල බණ අහන්න ලැබෙන්නේ නැති වෙයි කියලා. දෙන්නම එහෙම තමයි ඉඳගත්තේ. නමුත් පින්නතුනි, මහේශාක්‍ය දෙවිවරු වඩින්න අංකුර කෙමෙන් පිටිපස්සට යනවා. නමුත් ඉන්දක හිටපු තැන ගලක හිටවපු ඉන්නක් වගේ එහෙම්මම ඉන්නවා. මේ වෙලාවේ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ දැකගන්න කෞතිසාවට එන්නේ ගමන් ආරම්භ කරලායි තියෙන්නේ. මාතෘ දිව්‍ය රාජයා කියලා කියහම කෙනෙක් හිතන්න පුළුවන් දිව්‍ය අංගනාවක්ද කියලා. මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ මහබෝසතාණන් වහන්සේගේ අම්මා නිසා. නමුත් මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ දිව්‍ය අංගනාවක් නෙමෙයි. පිරිමි දෙවියෙක්, පිරිමි දිව්‍ය රාජයෙක් මාතෘ දිව්‍ය රාජයා කියලා කියන්නේ. රාජිනියක් නෙමෙයි. ගව් 3ක් පමණ උසයි කියලා සඳහන් කරනවා. ඔටුන්න ගව්වක් උසයි කියලා සඳහන් කරනවා. ශරීරයේ පරන්දවල තියෙන ආභරණ ගැල් 60ක පටවන්න ඕනේ කියලා සඳහන් කරනවා. ගැල් 60ක පටවන ආභරණ සම්පූර්ණ ශරීරයේ පලන්දලයි තියෙන්නේ. ශරීරයෙන් නික්මෙන රශ්මි කදම්බයේ මෙච්චරක් කියලා ප්‍රමාණයක් කරලා උපමා කරන්න බෑ. හරියට යම් තැනකට ගමන් කළාද සූර්ය රාජයෙක් වටිනවා වගේ. ඒ තරම් මහා පුදුම ආලෝකයක් විහිදවාගෙන තමයි මාතෘ දිව්‍ය රාජයා වැඩම කරන්නේ. ඉතින් මේ වෙලාවේ මාතෘ දිව්‍ය රාජයාත් වඩිනවා. ඒ වඩිනකොට තව මහේශාක්‍ය දෙවිවරු වඩිනවා. තවතිසාව දෙවියන්ගෙන් පිරෙනවා. 10000ක් සක්වලේ දෙවිවරු අභිධර්ම දේශනාව අහන්න රැස් වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ මුලින්ම දාන කතාව තියෙන නිසා භාග්‍යතුන් වහන්සේ අභිධර්ම දේශනාව පටන් ගන්නෙත් දාන කතාව ගැන ටිකක් කතා කරලාමයි. අංකුරකෝ කියලා බැලුවා. බුදුරජාණන් වහන්සේ ඉන්න තැන ඉඳලා යොදුන් 12ක් එහා පැත්තෙන් වාඩි වෙලා ඉන්නවා දැක්කා. දැන් දෙන්න අත්වැල්ල අල්ලගෙන ආවේ. මේ දෙවිවරු එනකොට අපි දෙන්නට ඉඩ නැති වෙයි. නමුත් ඉන්දක එතනම ඉන්නවා අංකුර නැහැ. බුදුරජාණන් වහන්සේ බැලුවා කෝ අංකුර කියලා. ඉන්නවා 12 යොදුනකට එහා පැත්තේ. භාග්‍යතුන් වහන්සේ අංකුර කියලා ආමන්ත්‍රණය කළා. භාග්‍යතුන් වහන්සේ අංකුර දිව්‍ය රාජයාට ආමන්ත්‍රණය කරපු හඬ මේ සක්වල පුරාම පැතිරිලා ගියා. සියලු දෙවියන් අතර ඒ හඬ පැතිරිලා ගියා. ඒ විතරක් නෙමෙයි මිනිස්සු අතරටත් ඒ හඬ පැතිරිලා ආවා. මනුස්ස ලෝකෙටත් ඇහුණා. මේ වෙලාවේ මිනිස්සු රැස් වෙලා බලාගෙන ඉන්නේ කෝ අපේ බුදුරජාණන් වහන්සේ කියලා. ඒ හදිසියෙම රුවන් සක්මණෙන් අතුරුදහන් වුණා. ආපු ගියපු අතක් දන්නේ නැහැ. මිනිස්සු කවුරුවත් ගෙදර යන්නේ නැහැ. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ නැවත දැකගන්න පුදුම ලෝභකමකින් බලාගෙන ඉන්නවා. මිනිස්සු ගිහිල්ලා ඇහුවා බැරිම තැන මහමුගලන් මහරහතන් වහන්සේගෙන්
ස්වාමීනි කෝ අපේ භාග්‍යතුන් වහන්සේ කොහාට වැඩම කළාද? එහෙම අහපුවහම මහමුගලන් මහරහතන් වහන්සේ කල්පනා කළා මම උත්තර දෙනවට වඩා තවත් කෙනෙකුගේ ගුණය මවුන් අතර ප්‍රකට කරන එක හරි වටිනවා. රහතන් වහන්සේලාගේ අදහස් කොයි තරම් ලස්සනද? තවත් කෙනෙකුගේ ගුණය මහජනයා අතර ප්‍රකට වෙන එක වටිනවා. මිනිස්සු ගිහිල්ලා අහන්නේ අපේ බුදුරජාණන් වහන්සේ සිතුකුළු පව්වට වැඩියද? කෛලාසකූට පර්වතයට වැඩියද? යුගන්ධර මුදුනට වැඩියද? ඊළඟට මිනිස්සු කල්පනා කරනවා බුදුවරු නම් විවේකයට හරි කැමතියි. නමුත් මහජනයා ළඟ මෙවන් මහා ප්‍රාතිහාර්යයක් දක්වලා උන්වහන්සේ ලැජ්ජ වුණාවද්ද? මිනිස්සුන්ට හිතෙන හැටි. ඒකයි ගිහිල්ලා අහන්නේ. මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා උපාසකවරුනි යන්න ගිහිල්ලා අනුරුද්ධයන් වහන්සේගෙන් අහන්න කියලා. අනුරුද්ධ මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා අහපුවාම උන්වහන්සේ සඳහන් කළා උපාසකවරුනි භාග්‍යතුන් වහන්සේ තව්තිසාවට වැඩලා ඉන්නේ. 3 මාසයක් අපහු වඩින්නේ. දැන් භාග්‍යතුන් වහන්සේ 3 මාසයකට වඩින්නේ. එතකොට මේ මිනිස්සු ගෙවල් වල යන්නේ නැද්ද? 36 යොදුනක් පුරාවට පැතිරිච්ච ජනගහණය කවුරුවත් ගෙවල් වල යන්නේ. භාග්‍යතුන් වහන්සේ දැකලම තමයි අපි යන්නේ කියලා කල්පනා කරන්නේ. පින්නතුනි මේ මිනිස්සු බලාගෙන ඉන්නවා එතකන්. අපේ බුදුරජාණන් වහන්සේ අංකුරට ආමන්ත්‍රණය කරපු හඬ මේ මිනිස්සුන්ට ඇහුණා. තෘෂ්ණයෙන් භූත වෙලා උඩ බලාගත්තා. ඒ අපේ භාග්‍යතුන් වහන්සේගේ හඬ නේද ඇහුණේ කියලා. පින්නතුනි ඒ විදිහට ආමන්ත්‍රණය කරාම අංකුර කතා කළා. අංකුර දිව්‍ය පුත්‍රයාට භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කළා ළඟට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහන්සේ අංකුර දිව්‍ය පුත්‍රයාගෙන් අහනවා ඔබ ඇයි ඔච්චර ඈත ගියේ කියලා. ස්වාමීනි මහේශාක්‍ය දෙවිවරු එන්න මට ඉදිරියට වෙලා ඉන්න බෑ. ඇයි හේතුව කියලා ඇහුවා. එහෙනම් මේ ඉන්නක ඉන්නේ. ස්වාමීනි ඔහු තරම් මම මහේශාක්‍ය නෑ. හේතුව ඇහුවා. මේ මහා දෙවි රජෙක් මේ කතා කරන්නේ. ස්වාමීනි මගේ දාණය දුර්වලයි. ඒකයි මට එහෙම වුනේ. ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ අබුද්ධෝත්පාද කාලය. නමුත් ස්වාමීනි මම මහා දානයක් දුන්නා. කොහොම දානයක්ද පින්නතුනි දීලා තියෙන්නේ? යොදුන් 12ක එක දිගටම ලිප් බැඳලා. යොදුන් 12ක්ම ලිප් බැඳලා තියෙන්නේ. ඒ හැම ලිපකම දිවා රෑ දෙකේ උයනවා. මුළු ජම්බු දීපයේ පුරාම හිටපු සියලුම යාචකයන්ට කණ්ඩ දෙනවා. කොච්චර කාලයක් දන් දෙනවද? අවුරුදු 10000ක් දන් දෙනවා. යොදුන් 12ක ලිප් බැඳලා අවුරුදු 10000ක් දන් දෙනවා. එහෙම දන් දීලා ලබාගත් කුසලයෙන් තමයි දෙව්ලොව ආවේ. නමුත් බලහම අල්පේශාක්‍යයි. ඉන්දකගෙන් ඇහුවා ඉන්දක ඔබ කළ පින්කම මොකද්ද කියලා. ස්වාමීනි මම ඊටම දුප්පත්. මම යාචකෙක් මේ බුද්ධ ශාසනය පවතින කාලේ. ස්වාමීනි මම ගයක් ගානේ හිඟමනේ ගියා. එක ගෙදරකට ගිහිල්ලා බඩගින්නේ යමක් ඉල්ලනකොට ඒ පිරිස මට කණ්ඩ දෙන්න යමක් අරන් ආවා. ස්වාමීනි මම දැක්කා මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වෙලාවේ ඒ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. මම කල්පනා කළා සසර දන් දීලා නැති නිසා අද මට හිඟමනේ යන්න වෙලා. නමුත් අද මම වෙනුවෙන් කෑම වේලක් ලැබෙනවා. නමුත් මහ පිංකෙතක් මේ ගෙදරට පිණ්ඩපාතේ වඩිනවා. අද දවසේ බඩගින්නේ ඉන්නවා. අර මිනිස්සුන්ට කිව්වා මම වෙනුවෙන් මට ගෙනාපු ආහාරය අනුරුද්ධයන් වහන්සේට පිළිගන්නන්න කියලා. ස්වාමීනි මම දන් දුන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට. මම මැරිලා ඒ පිණින් දිවි ලෝකේ ආවා. අංකුර සඳහන් කළා ස්වාමීනි මට දන් දෙන්න සිල්වතුන් හම්බුනේ නැහැ. අංකුර කියන්නේ දා රජෙක්. රජෙක් තමයි මේ ආහාරය දෙන්නේ යාචකයන්ට. යාචකයන්ට දුන්න නිසා දානීය ප්‍රබල නැහැ.
ඒ කියන්නේ යාචකයන්ට දුන්නාම ප්‍රබල නැහැ කියන එකද? ඒ කාරණාව නෙමෙයි කුළු ගන්නවන්නේ. සිල් නැති නිසා දානේ ප්‍රබල නැහැ. අබුද්ධෝත්පාද කාලේකයි දුන්නේ. තිසරණ නැහැ, පන්සිල් නැහැ. පින්නතනේ අපි කල්පනා කරලා බැලුවොත් අදත් තිසරණ තියෙන කී දෙනෙක් අපිට හම්බ වෙයිද? තිසරණ නැති අය මේ සමාජෙ කොච්චර හම්බ වෙයිද? දක්කින විභංගය අපේ අය දන්නවා. තිරිසන් සතෙකුට ආහාර වේලක් දුන්නාම අනාගතයේ උපදින ජීවිත 100ක විපාක ලැබෙනවා. දුස්සීල මිනිහෙකුට කැම වේලක් දුන්නාම තිරිසන්නු 10 දෙනෙකුට දුන්න ආනිසංසය ලැබෙනවා. පෘතජන සීලවන්තයෙකුට දුන්නාම දුස්සීලෝ 100කට දුන්න ආනිසංසය ලැබෙනවා. නමුත් තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට දුන්නොත් කොයිතරම් ආනිසංස ලැබෙනවද? කාමයේ විතරාගී තවුසෙකුට දුන්නොත් අනාගත ජීවිත කෝටි ලක්ෂයක විපාක හම්බ වෙනවා. තිසරණ සහිත කෙනෙකුට දන් දුන්නොත් අනාගත ජීවිත අසංකේයක ලැබෙනවා. නමුත් තිසරණ තියෙන අය හරි දුර්ලභයි ලෝකේ. අපිට වැඩියෙන් හම්බෙන්නේ එක්ක දුස්සීල මිනිස්සු, එහෙම නැත්නම් පෘතජන සීලවන්තයෝ. පෘතජන සීලවන්තයි කියන්නේ සමහර වෙලාවට තිසරණත් නැහැ, තිසරණ නැති කෙනෙක්, පන්සිලුත් නැහැ. මම කියන්නේ අපි කියමු අපේ උත්සවයක් තියෙනවා. මංගල උත්සවයක් කියමු. අපි ආරාධනා පත්‍ර 1001ක් දීලා තියෙනවා. පෘතජන සීලවන්තයෝ 1000ක් එනවා. එක්වෙනිය තිසරණ තියෙන කෙනෙක්. 1001යිනේ පිරිස. 1000ක් පෘතජන සීලවන්තයි, එක්කෙනෙකුට තිසරණ තියෙනවා. පෘතජන සීලවන්තයෙකුට කැම වේලක් දුන්නාම අනාගත ජීවිත විපාක දෙන්නේ ලක්ෂයයි. එහෙනම් ලක්ෂේ 1000න් ගුණ කරාම ඒ 1000ටම කැම දීපු එකේ විපාක කාලය ලැබෙනවා. ලක්ෂේ 1000න් ගුණ කරාම හම්බ වෙන්නේ 0.8ක්. ලක්ෂේ 1000න් ගුණ කරාම 0.8යි. එතකොට 1000කට ඛණ්ඩ දීලා අපිට විපාක දෙන්නේ අනාගත ජීවිත 1.8ක. නමුත් තිසරණ සහිත එක උපාසක කෙනෙකුට කැම වේලක් දුන්නොත් අනාගත ජීවිත 1.140ක විපාක දෙනවා. ඔබ තිසරණ සහිත නම්, ඔබ ළඟ තිසරණයි පන්සිලුයි තියෙනවා නම්, එතනින් එහාට ඔබ ගුණයෙන් ඉහළට යනවා නම් මේ මනුස්ස සමාජයේට මොන තරම් සත්පුරුෂයෙක් වෙන්න ඔබට පුළුවන්ද? එහෙමනම් යටත් පිරිසෙන් යමෙක් ළඟ තිසරණ තියෙනවා නම් ඔහු උතුම් සත්පුරුෂයෙක්. යන තැනක වතුර උගුරක්, යන තැනක කෑම පාර්සලයක්, යන තැනක තේ කහට ටිකක් යමෙක්ද දෙන්නේ ඔහුට මොනතරම් ලාභයක් සලසවන්න මේ තිසරණ සහිත පුද්ගලයාට පුළුවන්ද? කල්පනා කරලා බලන්න. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්තරයක ලබාගෙන අපිට මේ රටට, අපිට මේ සමාජයට, අපිට මේ ලෝවැසියට මොනතරම් මෙහෙවරක් කරන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක. එච්චර දෙයක් කරන්න පුළුවන්කම තිබිලත් ඒ දේ නොකරම මැරිලා යනවනම් මැරෙන වෙලාවට මේ දහම් කරුණ දැනගත්තොත් මොනතරම් දුක හිතෙයිද ඒ පුද්ගලයාට. එහෙනම් සත්පුරුෂයෙක් වෙන්න උත්සාහ දරන්න. ලෝකයට මහත් අර්ථයක් කරන්න උත්සාහ කරන්න. ඔබට යහපතක් කරගන්නකොට ඔබ ලෝකයට යහපතක් කරපු කෙනෙක් වෙනවා. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අංකුරට දේශනා කරනවා දානය මහත්ඵල කරගන්නේ කොහොමද කියලා. අංකුරට කරුණ බොහොම පැහැදිලි කළා. අපිට දේශනා කළා දානය මහත්ඵල කරගන්න තව කරුණ බොහොමයක්. ප්‍රඥාවන්තයාම තමයි හැම තැනම දානය මහත්ඵල කරගන්නේ. දක්ින විභංග සූත්‍ර අට කතාවෙන් මනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මහත්ඵල මහානිසංස සහිත දානයක්, සංඝසතු වූ දානයක්. හැබැයි බුදුරජාණන් වහන්සේට පූජා කරන පෞද්ගලික දානීය තරම් සංඝසතු දානීය ආනිසංස නැහැ. භාග්‍යතුන් වහන්සේ නැති සංඝසතු දානීය ඉච්ඡර ආනිසංස නැහැ. පරම දක්ඛිනේයයි කියලා කිව්වේ බුද්ධ ප්‍රමුඛ උබතෝ සංඝයාට දෙන දානය. භික්ෂූන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් කැඳවලා බුදුරජාණන් වහන්සේත් සමග දානයක් පූජා කළොත්
භාග්‍යතුන් වහන්සේටත් එක්ක දානයක් පූජා කළොත් ඒ දානය මේ ලෝකේ පරම දක්ෂිනේයයි. සාංගික දාන හතම පැහැදිලි කළා. මේ වෙලාවේ මේ කරුණ දක්වන්නේ භාග්‍යතුන් වහන්සේ මුලින් දානය ගැන සඳහන් කරලා තියෙන නිසා. ඊට පස්සේ දේශනා කළා අපේ මත හුඟක් බින්දෙනවා එතකොට. සාමාන්‍ය සමාජ මතයක් තියෙනවා උපසම්පදා භික්ෂූන් වහන්සේලා 4 නමක් නැතිනම් දානයක් සංඝසතු කරන්න බෑ කියලා. එහෙම තැනක් බුද්ධ ධර්මයේ කොතනවත් ලියලා නැහැ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා කාරණාව. මහණෙනි යම් දායක මහත්මයෙක් තමන්ගේ ගෙදර දානයක් ලෑස්ති කරලා විහාරයට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා ස්වාමීනි මම දානයක් පිළියෙල කළා. සංඝ රත්නයේ නියෝජනය කරමින් මට එක භික්ෂූන් වහන්සේ නමක් දෙන්න කියලා. මේ දානේ සාංගිකව පූජා කරගන්න. එතකොට 4 නමක් ඉල්ලලා නැහැ. එක නමයි ඉල්ලලා තියෙන්නේ. විහාරයෙන් ඔහුට ලැබෙන්නේ ඊටාම කුඩා සාමණේර භික්ෂුවක්. නමුත් ඔහු කල්පනා කරනවා පන්සලේ මෙච්චර හාමුදුරුවෝ ඉන්නකොට මට හම්බුනේ ඊටාම කුඩා සාමණේර නමක් කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහුගේ දාණය සංඝසතු වෙන්නේ නැහැ කියලා. සාමණේර නමක් ලැබුණ නිසාද? නෑ. ඔහු මහා සංඝයා ආරමුණු කරන්න දන්නේ නැහැ. ලැබුණේ සාමණේර නමක්. ඒ සාමණේර නම ලැබුණේ මහා සංඝරත්නයේ නමින් කියන කාරණාවෙන් ගිහිල්ලා දානෙ දුන්නා නම් දානේ මහත්ඵලයි. ඊළඟට ගිහිල්ලා තවත් කෙනෙක් එහෙම භික්ෂුන් වහන්සේ නමක් ඉල්ලහම මහා තෙර නමක් ලැබෙනවා. ඔහුට හරිම සතුටුයි අද සිල්වත් ගුණවත් මහා තෙර නමක් මට ලැබුණා කියලා. ඔහුගේ දානේ සාංගික වෙන්නේ නැහැ. මොකද දැන් ඔහු ගාව තියෙන්නේ පුද්ගල සංඥාව මිසක් සම්මා සම්බුද්ධ ශාසනයේ මහා සංඝ කියන නාමය නෑ. ඔහුට ලැබෙනවා දුස්සීල භික්ෂුවක්. කාටද දුස්සීලයි කියලා කිව්වේ? පරාජිකා වෙච්ච භික්ෂුවක්. ඔහු මහා සංඝයා ආරමුණු කරලා ඒ පරාජිකා වෙච්ච භික්ෂුවට දන් දෙනවා. ඔහුගේ දාණය සාංගිකයි. භික්ෂුවකට නෙමෙයි ඔහු දන් දීලා තියෙන්නේ. පරාජිකා වුණා කියලා කියන්නේ ශාසනය නෙමෙයි. අට කතාවේ පැහැදිලි කරනවා දුස්සීල සංඝයා කියලා જાතියක් සම්බුද්ධ ශාසනය ඇතුලේ නැහැ කියලා. දුස්සීල සංඝයා කියලා જાතියක් නැහැ. දුස්සීල සංඝ වෙන්නේ එක්ක පරාජිකා වෙන්න ඕනේ, සාමණේර නමක නම් පන්සිල් බිඳිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් දුස්සීලයි. එතකොට පින්නතුනේ පරාජිකා වෙච්ච ගමන්ම ශාසනයෙන් එළියට යනවා. ශාසනයේ දොර වැහිලා තියෙන භික්ෂුවක් නෙමෙයි. සිවුරු පොරවගත්ත හිස මුඩු කරගත්ත ගිහි කියලා කියන්නේ. නමුත් ඔහු ගිහියෙකුත් නෙමෙයි, පැවිද්දෙකුත් නෙමෙයි. ගිහි අය ඉන්නේ සරං කමිස ඇඳගෙන. නමුත් මේ පුද්ගලයා ඉන්නේ සිවුරු පොරවගෙන. ගිහි අය ඉන්නේ හිස කෙස් වවාගෙන, මේ පුද්ගලයා ඉන්නේ හිස කෙස් කපාගෙන. එතකොට ගිහියෙකුත් නෙමෙයි. හැබැයි ශාසනයත් එළියට දාලා තියෙන්නේ පැවිද්දෙකුත් නෙමෙයි. ඒ නිසා සිවුරු පොරව ගත්ත ගිහියෙක් කියලා කියනවා. ඒ නයින් සම්බුද්ධ ශාසනයේ දුස්සීල සංඝයා කියලා જાතියක් නැහැ කියලා පැහැදිලි කළා. නමුත් මේ පුජ්‍යලයා අර දුස්සීල කෙනෙක් එක්කරගෙන ගිහිල්ලා දානි දෙන්නේ කවුරු අරමුණු කරලාද? මහා සංඝරත්නය අරමුණු කරලා. ඒ නිසා දානීය සංඝසතුයි. මේ විදිහට කරුණු දක්වලා දානීය මහත්ඵල වෙන ආකාරය පැහැදිලි කළා. පින්නතුනි ඒ පැහැදිලි කරලා තමයි අපේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. සියලු දෙනාගේම සිත් දානීය පිළිබඳව කරුණු දක්වලා සතුටු කරවලා අභිධර්ම දේශනාව ආරම්භ කරන්න භාග්‍යතුන් වහන්සේ කටයුතු කළා. දෙවියන් ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා සියලු දෙනාම ධර්ම ශ්‍රවණය කරන්න පුදුමාකාර වමනාවෙන් බලාගෙන ඉන්නවා. මෙන්න මේ වෙලාවේ දෙවියන්ගේ අදහස දැකලා බුදුරජාණන් වහන්සේ මේ අභිධර්මය කොයි තරම්නම් ගැඹුරුද කියන කාරණාව දක්වන්න ධර්ම දේශනාව ටික ගැඹුරු කරලා දේශනා කළා. දේශනාව ආරම්භ කළා තරමක් ගැඹුරින්. දෙවියන්ට ටිකක් වැටහෙනවා. කොටසක් වැටහෙන්නේ නැහැ. ටිකක් වැටහෙනකොට දෙවියෝ සාදුකාර දෙනවා. තවත් ටිකක් දේශනාව ගැඹුරු කළා. නමුත් අතරතුර යම් යම් තැනක චුට්ටක්
දෙවියන්ට වැටහෙන තැන් තියෙනවා. ඒ තැන්වල දෙවියෝ සාදුකාර පවත්වනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනාව ඊටාම ගැඹුරු කරනවා. දෙවියන්ට මොකවත්ම තේරෙන්නේ නැහැ. සියලුම දිව්‍ය බ්‍රහ්මයන්ට අඳුරු ගේකට ඇතුල් වුණා වගේ කිසිම දෙයක් දැනෙන්නේ නැතු වෙනවා. සියලුම දෙවියෝ තෘෂ්ණීම් භූත වෙනවා. ගලක් මත හිටවපු ඉන්නක් වගේ හෙලවෙන්නේ නැතුව බලාගත් විදිහට එකම විදිහට බලාගෙන ඉන්නවා. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ දන්නවා දෙවියන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. අපේ බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් දෙවියන්ට තේරෙන ආකාරයෙන් ආය දේශනාව ලිහිල් කරනවා. වැටෙන්න පටන් ගන්නවත් එක්කම එක හඬට සාදුකාර පැවැත්වෙනවා. මෙහෙම දෙවියන්ට වැටහෙන විදිහට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව ඊටාම වේගින් සිද්ධ කරනවා. ඊටාමත්ම වේගවත් භාග්‍යතුන් වහන්සේගේ වාග් විලාසය. හරියට කන්දක් මුදුනක ඉඳලා ඇල්ලක් යම්සේ ගලාගෙන යනවාද ශ්‍රී මුක ධාතුවෙන් ගලාගෙන එන ධර්ම දේශනාවත් සාමුක්ඛංශික දේශනාවේ වගේමයි. කොච්චර වේගවත් කියනවද? සාමාන්‍ය පුද්ගලෙක් එක අකුරක් කියනකොට අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ අකුරු 8ක් කියනවා. අග්‍ර උපස්ථායකයන් වහන්සේ අකුරු 8ක් කියනකොට අකුරු 1ක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 8ක් කියනවා. සාමාන්‍ය මිනිහෙක් එක අකුරක් කියනකොට ආනන්දයන් වහන්සේ අකුරු 8ක් කියනවා. ආනන්දයන් වහන්සේ එක අකුරක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 8ක් කියනවා. සාමාන්‍ය මිනිස්සු එක අකුරක් කියනකොට සාරිපුත්තයන් වහන්සේ අකුරු 64ක් කියනවා. සාරිපුත්තයන් වහන්සේ එක අකුරක් කියනකොට භාග්‍යතුන් වහන්සේ අකුරු 8ක් දේශනා කරනවා. එහෙමනම් සාමාන්‍ය මිනිහෙක් එක වචනයක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් වචන 512ක් පිට වෙනවා. නමුත් කනට මී පෙනි හලනවා වගේ ඊටාම මధుර ස්වරයකින් හැම දිනාටම වැටහෙනවා. ඒ තරම් වේගෙන් දේශනා කරනකොට ඒ තරම් වේගවත් මේ දේශනාව. දෙවියෝ බොහෝම සතුටින් ධර්ම ශ්‍රවණය කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳන වෙලාව වෙනකොට අලුයම් කාලේ පාත්‍රා ධාතුවත් අරගෙන පිණ්ඩපාතෙට පිටත් වෙනවා. සාමාන්‍යයෙන් මනුස්ස ලෝකේ අවුරුදු 100ක් දෙවියන්ට දවස් එකයි. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් දෙවියන්ට දවස් එකයි. බුදුරජාණන් වහන්සේ තව්තිසාවේ කොච්චර කල් වැඩ ඉන්නවද? මනුස්ස ලෝකෙන් දවස් 90යි වැඩ ඉන්නේ. ඒ කියන්නේ දෙවියන්ට එක කැම වේලක් අවශ්‍ය නැති තරම්. දවසකට වේලක් හරි දෙවියෝ කන්න ඕනේ. ආහාර ගන්න ඕනේ. ඉතින් තාම දවස ගෙවෙන්න දෙවියන්ට කල් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දවස් 90න් වඩිනෝනේ. නමුත් අපේ අවුරුදු 100ක් ඕනේනේ. තව්තිසාවේ එක දවසකට. එහෙනම් දෙවියන්ට කෑම අවශ්‍යද මේ දේශනාව කරන කාලේ? දෙවියන්ට කෑම අවශ්‍ය නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට දානය අවශ්‍යයි. මොකද භාග්‍යතුන් වහන්සේ මිනිස්සෙක්. අවශ්‍ය නම් දානි නැතුව වැඩ ඉන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේ අලියම් කාලේ වෙනකොට පිණිසිඟ වඩිනවා. හැබැයි කිසිම දෙවියෙකුට නොදැනෙන්නයි වැඩින්නේ. හේතුව එතකොට දෙවියෝ හිතයි භාග්‍යතුන් වහන්සේ නිතරම වළඳනවනි කියලා. ඒගොල්ලන්ගේ ආවිෂයත් එක්ක. එතකොට ආසනෙන් නැගිට්ටහම දෙවියෝ දකින්නේ නැද්ද නැගිටිනවා කියලා? බුදුරජාණන් වහන්සේ අර තරම් වේගෙන් ධර්ම දේශනාව සිදු කරන අතර ඉදිරියට දේශනා විය යුතු ධර්මයේ අදිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා මම අහවල් වෙලාවට නැගිටිනවා. නැගිට්ටට පස්සේ එතන ඉඳලා ධර්මයේ ඉදිරියට දේශනා වෙන්න ඕනේ. ඒ දේශනා විය යුතු ධර්මයේ අදිෂ්ඨානත් කරනවා. ඒක මේ ලෝකේ වෙන කෙනෙකුට කරන්න බැරි වැඩක්. දේශනා කරන ගමන් ඉදිරිය අදිෂ්ඨාන කරන එක. නමුත් භාග්‍යතුන් වහන්සේ නිර්මිත බුද්ධ රූපයක් මවල භාග්‍යතුන් වහන්සේ ධර්මාසනයෙන් අයින් වෙනවා දෙවියන්ට නොපෙනෙන්න. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. නිර්මිත බුදුරුව දහම් දෙසන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ
පිඬුසිඟා වැඩලා නැවත ධර්මාසනයට වඩින්න පැය 2:00ක් ගත වෙනවා නම් පැය 2:00ක් දේශනා වෙන්න ධර්මයයි අදිෂ්ඨාන කරන්නේ. අදිෂ්ඨාන ශක්තියෙන් ධර්මයේ දේශනා කෙරෙනවා. නිර්මිත බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නවා. පාණ්ඩුකම්බල ශෛලාසනයේ වැඩ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයට වඩිනවා. උතුරු කුරු දිවයිනට වැඩම කරලා පිඬුසිඟාගෙන නැවත හිමවතට වැඩලා අනවතප්ත විලගාව භාග්‍යතුන් වහන්සේ දන්වලා දෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ එතෙන්ට වඩිනවා. එදා බුදුරජාණන් වහන්සේගේ යමක මහා ප්‍රාතිහාර්ය දැකලා එතෙන්ට ඇවිල්ලා හිටපු තරුණයෝ 500ක් මේ බුද්ධ ශ්‍රීය දැකලා සරියුත් මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. සරියුත් මහ රහතන් වහන්සේ මේ කාලේ ඒ 500 දෙනත් එක්කම වස් සමාදන් වෙලා ඉන්නේ සංකස්සපුවේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ළඟට වැඩලා දෙවියන්ට දේශනා කරපු ධර්මයේ ඉගෙන ගන්නවා. ඉල්ලීමක් කරනවා ස්වාමීනි මෙතෙක් වෙලා භාග්‍යතුන් වහන්සේ ඊයේ ඉඳලා අද දක්වා දෙවියන්ට දේශනා කරපු මුළු ධර්මය මට දේශනා කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා සාරිපුත්තේනි ඒ මුළු දේශනාවම ඔබට දේශනා කරන්න ගියොත් දෙවියන්ට ධර්ම දේශනා කරන්න කාලෙ මදි වෙනවා. සාරිපුත්තේනි මෙහෙම දේශනා කළා කියලා මුලින් මැදින් අගින් කරුණු කීපයක් සඳහන් කරලා සාරිපුත්තයන් වහන්සේට දේශනා කරනවා සාරිපුත්තයේ ඉතුරු ටික වටහා ගන්න කියලා. මේ මහා ප්‍රඥාවන්තයාට භාග්‍යතුන් වහන්සේ කරපු මුළු දේශනාවම ඒ වචන කීපය තුල වැටහෙනවා. ඇවිල්ලා ඒ මුළු ධර්ම දේශනාවම අර භික්ෂුන් වහන්සේලා 509ට කරනවා. පින්තුනි ඒ භික්ෂුන් වහන්සේලා අභිධර්මයේ ඉගෙන ගන්න හරිම කැමැති. 3 මාසෙ ඉවර වෙනකොට සප්ත ප්‍රකරණයම අර භික්ෂුන් වහන්සේලා 500 දෙනාට මනාව ප්‍රගුණ වෙලයි තියෙන්නේ. එයි මේ 500 දෙනා අභිධර්මයේ ඉගෙන ගන්න මෙච්චර කැමැති. අපේ පින්තුන් මේ කාරණාව අහලා තියෙනවා. මෙන්න මේ 500 දෙනා එක ගල්ලෙනක කිරිවවුල් වෙලා හිටියා. භික්ෂුන් වහන්සේලා දෙනමක් මේ ගල්ලෙන ආසන්නි වැඩ ඉඳගෙන අභිධර්මයේ කටපාඩම් කරනවා. කාටවත් දේශනා කරනවා නෙමෙයි උන්වහන්සේලාගේ ප්‍රයෝජනෙ උදෙසා කටපාඩම් කරනවා. උන්වහන්සේලා කටපාඩම් කරන ධර්මයේ මේ කිරිවවුල්ලු ටික අහගෙන ඉන්නවා. ඒගොල්ලන්ට අභිධර්මයේ කිසිම දෙයක් වැටහෙන්නේ නැහැ. නමුත් මේ භික්ෂුන් වහන්සේලාගේ හඬට සවන් දෙනවා. මේ කිරිවවුල්ලු 500ම මැරෙනවා. නමුත් ධර්මයේ හඬට මොකවත් නොතේරි සවන් දීගෙන හිටපු පිනට මේ වවුල්ලු 500ම උපදින්න දිව්‍ය ලෝකේ. බණ අහනවා කියලා කිව්වට හරියට එක බණක් අහගන්නවා කියලා කියන්නේ මොනතරම් කුසල් කන්දරාවක් ජීවිතයට රැස් කරනවා කියන එකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහටම බණ අහන්න පුළුවන් නම් දෙවනි ආත්මය ඒකාන්තයෙන් සෝවාන් වෙනවා කියලා කරුණ දැක්වේ ඒකයි. මේ ජීවිතෙන් සෝවාන් වෙන්න අපිට හේතු සම්පත් නැතත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සෝතානුදත සූත්‍රයේ ආකාර 5කින් බණ අහන්න කියලා. ඒ ආකාර 5ට මනාව ධර්ම ශ්‍රවණය කළොත් නවාංග ශාස්ත්‍රීය ශාසනයෙන් එක කොටසක් මේ ආකාර 5 යටතේ ප්‍රගුණ කරගත්තොත් අනිවාර්යෙන් දෙවනි ආත්මේ සෝවාන් වෙනවමයි. මොනතරම් යහපතක් අපට තියෙනවද බුද්ධාන්තරයක් තුල. එයින් ප්‍රයෝජන ගන්න අපි සූදානම් නොවෙනවා කියලා කියන්නේ ලැබිලා තියෙන වාසනාව ලැබුණ වාසනාවට පයින් ගහනවා කියන එකයි. ඒ තරම්ම උත්තරීතරයි බුද්ධාන්තරයක ලැබෙන මනුස්ස ජීවිතය. එහෙනම් බිජම් බණ දේශනා කරන තැන, කටපාඩම් කරන තැන හඬ අහගෙන ඉඳලා මේ කිරිවවුලු දිව්‍ය ලෝකෙ ඉපදිලා බුද්ධාන්තරයක් දිව්‍ය සෝය විඳලා අපේ බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. යමක මහා ප්‍රාතිහාර්ය බලන්න ඇවිල්ලා පැහැදිලා සරියුත් මහරහතන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් තමන් දෙව්ලොව ගියෙත් අභිධර්මයේ කියවනවා අහලා නිසා අභිධර්මයේ අහන්න හරි කැමති. වස් කාලේ නිමා වෙනකොට
සත්ත ප්‍රකරණේම මනුස්ස ලෝකෙන් උන්වහන්සේලා 500 ඉගෙන ගන්නවා. නමුත් භාග්‍යතුන් වහන්සේ තවම මනුලොවදී අභිධර්මයේ දේශනා කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ වඩිනකොට මේ 500 දෙනා ධර්මයේ ප්‍රගුණ කරලා. සාරිපුත්තයන් වහන්සේගේ උපකාරය නිසා ඒ තරම්ම බණ අහන එක වටිනවා. මේ තරම් අභිධර්මයේ ගැන කරුණු දක්වලා තියෙනකොට 84000ක් ධර්මස්කන්ධයෙන් 42000ක්ම අභිධර්මයයි පින්නතේ සඳහන් වෙන්නේ. 42000ක්ම අභිධර්මයි. නමුත් සමහර තැනක අපිට එනවා අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා. මේ තරම් ධර්ම ග්‍රන්ථවල පැහැදිලි පිළිතුරු සඳහන් කරලා තියෙනවා. මෙතෙක් විශ්ව ධාතුවේ පහළ වුණා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණයක් ඒ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා තවතිසාවට වැඩම කරලා අභිධර්මයේ දේශනා කළා කියලා සඳහන් කරන්නේ. එහෙනම් අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න කොහෙවත් හේතු සාධක නැහැ. 84000ක් ධර්මස්කන්ධේ 42000ක්ම අභිධර්මයේ. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ධර්මස්කන්ධය දේශනා කරනවා. මිනිස්සු බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ කවදා හරි දැකලාමයි යන්නේ කියලා. නමුත් 3 මාසයක් මේ මිනිස්සුන්ට කවුද කන්න දෙන්නේ? චූල අනාථපිණ්ඩික සිටුතුමා මේ මිනිස්සුන්ට කතා කරලා කියනවා උපාසකවරුනි කිසි කෙනෙක් සැකක් බයක් තියාගන්න එපා. භාග්‍යතුන් වහන්සේ දැකලා මාපහු යන්. ඔබ සියලු දෙනාට කෑම, ඔබ සියලු දෙනාට බීම, ඔබ සියලු දෙනාට ඇඳුම් පැළඳුම්, ඔබ සියලු දෙනාට අවශ්‍ය සියලුම දේවල් මම සපයනවා කියලා. මේ කියන්නේ චූලානාථපිණ්ඩික සිටුතුමා. යොදුන් 36ක කෝටි කීයක් නම් රැස් වෙලා ඉන්නේ ඇද්ද? චූලානාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ අමිත භෝගී සිටුවරුන්ගෙන් එක්කෙනෙක් නෙමෙයි. කවුද අමිත භෝගී කියලා කියන්නේ? තමන්ට තියෙන දහස්කන්ධය තමන්වත් දන්නේ නැහැ. එහෙම සිටුවරු 5 දෙනෙක් අපේ ශාසනයේ ඉන්නවා. නමුත් චූලානාථපිණ්ඩික කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. නමුත් මේ කෝටි ගානකට කොහොමද කන්න දෙන්නේ? සඳහන් කරනවා චූලානාථපිණ්ඩික සිටුතුමාගේ ධනය මේ රැස් වෙලා ඉන්න මිනිස්සුන්ට එක දවසකට කන්න දෙන්න ඇති කියලා. නමුත් දවස් කීයක් කන්න දෙන්නද? 3 මාසයක් කන්න දෙන්න ඕනේ. එහෙනම් අනාථපිණ්ඩික සිටුතුමා කොහොමද කන්න දෙන්න හොයන්නේ? බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුද්ධානුභාව බලයෙන් චූලානාථපිණ්ඩික සිටුතුමාගේ ගබඩාවල් හිස් වෙනවත් එක්කම දෙවිවරු රාත්‍රියේට මුළු ගබඩාවල් පෙර තිබුණ පරිදිම නැවත පුරවනවා. සිටුතුමා හෙට උදේට සියල්ල අරගෙන මිනිස්සුන්ට කන්න දෙනවා. හෙට රාත්‍රියේට සියලු ගබඩාවල් බුද්ධානුභාවයෙන්ම දෙවියෝ ඇවිල්ලා පුරවනවා. 3 මාසයක් මේ ගබඩා පිරුණේ එහෙමයි කියලා සඳහන් කරනවා. මහා මුගලන් මහරහතන් වහන්සේ හැමදාම මේ කෝටි ගාණක් මිනිස්සුන්ට ධර්ම දේශනා කළා. නමුත් මේ කෝටි ගාණක් මිනිස්සු මල මුත්‍ර කරන්නේ නැද්ද? එතකොට කොහොමද ජීවත් වෙන්නේ කෝටි ගාණක් මල මුත්‍ර කරාම? අන්න ඒ නිසා මහා මුගලන් මහරහතන් වහන්සේ ඉරුදියක් දක්වනවා. යමෙකුට වැසිකිලි යෑමේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ මොහොතේම ඔහුට ඒ සඳහා කුටියක් නිර්මාණය වෙනවා. ජලය පොළවෙන් ලැබෙනවා. අවශ්‍ය කාර්ය සම්පූර්ණ කළාට පස්සේ වැසිකිළියක් නැහැ, මල පහ කරපු තැනක් නැහැ. උතුරු කුරු දිවයිනේ ස්වභාවය මේ 3 මාසෙ මෙතෙන්ට ගෙනල්ලා දීලා තිබ්බ කියලා සඳහන් කරනවා. උතුරු කුරු දිවයිනේ හැටිත් එහෙමයි. වැසිකිලි කැසිකිලි හෙත් නැහැ. තමන්ට කියලා භාර්යාව නැහැ. තමන්ට කියලා ගොඩ ගහගත්ත ධනයක් නැහැ. සුවඳ හැල් තියෙන්නේ. ගිහිල්ලා සූරගෙන කණ්ඩායි තියෙන්නේ. උදේ අනුභව කරන්න සූරගත්ත තැන හවස යනකොට ආපහු කරල් තියෙනවා. ඒ තමයි හැල්. වැසිකිලි කැසිකිලි යන්න ඕන වෙච්චාම හිටිච්ච තැන අවශ්‍ය කටයුතු ටිකම වෙනවා. කටයුත්ත ඉවර වුණාම ඒ තිබුණ එකක්වත් නැතු වෙනවා. කාම මිත්‍යාචාරය කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ශික්ෂාපදේ කවදාවත් බිඳෙන්නේ නැහැ. මගේ කියලා බිරිඳක් නැහැ. නමුත් ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා. දෙන්නෙක් මුණ ගැහෙනවා. කාම සේවනයේ කෙරෙනවා. නමුත් ඔවුන් අය කවදාවත් මුණ නොගැහෙන තරම්. ඒ නිසා මගේ කියලා කෙනෙක්
කෙනෙක් නැහැ. ඒ විදිහ තනක් උතුරු කුරු දිවයින වෙනම විස්තර කළ යුතු කාරණාවක්. නමුත් එහි යම්සේද මේ වෙලාවේ වැසිකිලි කැසිකිලි පහසුකම් ඒ විදිහටයි මෙතන තියෙන්නේ. දැන් දවස් 83ක් මේ මිනිස්සු බලාගෙන. පින්නතුනි දවස් 83ක් ගෙවිලා. මේ මිනිස්සු මහමුගලන් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි 83 දවසක් අපේ භාග්‍යතුන් වහන්සේ දැක ගැනීමේ තණ්හාවෙන් මෙතෙන්ට වෙලා බලාගෙන ඉන්නවා. අනේ ස්වාමීනි අපේ බුදුරජාණන් වහන්සේ කවදා මනුස්ස ලෝකෙට වඩිනවද කියලා. මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කළා මම ඒක දැනගෙන ඉන්නම්. මහමුගලන් මහරහතන් වහන්සේ කොහොමද ඒ පණිවිඩය දැනගන්න වැඩි මහ පොළොව යටට කිමිදෙනවා. සවැත් නුවරේ ඉන්න තැන ඉඳලා යොදුන් 2,40,000ක් ඝනකඩ මේ මහ පොළොව යටට කිමිදෙනවා. මහ පොළොව යටින් කිමිදලා ගිහිල්ලා ඉන්ද්‍රනීල මාණික්කයක් වාගේ මහ සාගරයේ මැද්දෙන් මතුවෙනවා. මහ සාගරයේ මැද්දෙන් මතුවලා අදිෂ්ඨානයක් කරනවා. මම මහා මේරු පර්වතයේ සිඳගෙන තව්තිසාවට වඩිනවා. මේ විශ්වයේ සියලුම දෙනාට මේ ප්‍රාතිහාර්ය දකින්න ලැබේවා. එහෙම අදිෂ්ඨාන කරනවා. නැවත මහා සාගරයේ කිමිදිලා යොදුන් 84000ක් යට මහා මෙර පතුලට ගිහිල්ලා මහා මෙර සිදුරු කරගෙන මහා මුගලන් මහරහතන් වහන්සේ මහා මෙර ඇතුලෙන් තව්තිසාවට වඩිනවා. පිනුතුනේ හිම වඩිනකොට ජම්බුද්දීප වාසීන්ට මහරහතන් වහන්සේ වඩිනවා පේනවා ඉන්ද්‍රනීල මාණික්කයක් රතු පාට නූලක ගැට ගහලා තියෙනවා වගේ. ඉන්ද්‍රනීල මණිකක් මේ පර්වතයේ හාරගෙන ඉහළට යනවා වගේ. මහා පර්වත රාජ්‍යයේ ඇතුලෙන් වඩිනවා ප්‍රාතිහාර්යයට අනුව මිනිස්සු සියලු දෙනාටම පේනවා. ඒ ජම්බුද්දීප වාසීන්ට අපරගෝ යාන වාසීන්ටත් එහෙමම පේනවා. උතුරු කුරු දිවයින වැසියන්ටත් තවත් විදිහකට පේනවා. මේ ආදි වශයෙන් සතර මහා දිවයිනේම වැසියන්ට මහතෙරුන් වහන්සේ තව්තිසාවට වඩින ආකාරය මනාව දකින්න ලැබෙනවා. මහ මෙර සිදුරු කරගෙන වඩින මහ මුගලන් මහරහතන් වහන්සේ හිමාලයේ තියෙන මහ ජම්බු ගහ මුලින් පැන නැංග ස්වර්ණාංකුරයක් වගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුව ස්පර්ශ කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟින් මතුවෙනවා. අපි මුලින් සඳහන් කළා තව්තිසාව තියෙන්නේ මහමෙර මුදුනේ කියලා. එහෙනම් මහමෙර ඇතුලෙන් ඇවිල්ලා හරියටම මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල ළඟ. ජම්බු ගහ ළඟින් මතුවෙන ස්වර්ණාංකුරයක් වගේ කියලා සඳහන් කළේ. මොකක්ද මේ ජම්බු ගහේ කතාව? ජම්බු දීප කියලා මේ මහත් දීපයට නම හැදුනේ හිමාලයේ තියෙන මේ ජම්බු ගහ නිසා. මේ ජම්බු ගහ ළඟින් තමයි පංච මහා ගංගාවල් ගලන්න පටන් ගන්නෙ. මේ ජම්බු ගහේ හැදෙන ගෙඩි කලගෙඩියක් වගේ ලොකුයි කියලා සඳහන් කරන්නේ. ඒ ගෙඩිය ඇතුළට මේ පැණි පුරෝලා වගේ ඊටාම රසයි කියලා සඳහන් කරන්නේ. අහස් ගංගාවකින් ගලාගෙන එන ජලය මේ ජම්බු ගහේ අතුහරහා පස් පැත්තකට වැක්කිරිලා පස් පැත්තකට ගලනවා. ආන්ගේ ගලන ජල පාරවල් පහ තමයි ගංගා, යමුනා, අචිරවති, සරබු, මහී කියලා කියන්නේ. මේ ගහේ ගෙඩි මේ ගංගාවල් වල ඉවුරට වැටෙනවා. ඒ ගෙඩි වැටිලා පැලවෙන්නේ ස්වර්ණාංකුර කියලා සඳහන් කරනවා. ඒ ජම්බු ගෙඩි පැලවෙනකොට රත්තරන් අංකුර තමයි පැලවෙන්නේ. ආන්ගේ රත්තරන් මේ ගංගාවල් වල හේදිලා යනවා. ඒ රත්තරන් මේ ගංගා හරහා හේදිලා ගිහිල්ලා වැටෙන්නේ මහ මුහුදට. ලෝකේ තියෙන රත්තරන් වලින් හොඳම රත්තරන් තියෙන්නේ කොහේ කියලාද සඳහන් කළේ? මහ සාගරේ. හොඳම රත්තරන් තියෙන්නේ මහ මුහුදේ. ඒ හොඳම රත්තරන් වලට කියන්නේ මොනවද? ජාම්බෝ නද නිෂ්ක. එහෙනම් හොඳම රත්තරන් තියෙන්නේ මුහුදේ. ජාත රූප කියලාත් කියනවා. අපි ගාව තියෙන රත්තරනුත් මුහුදෙන් අරගත්තුවා නම් ඒ තමයි හැබෑම රත්තරන්.
බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුව රන්වන් පාටයි කියලා කීවට ඒ අපි ගාව තියෙන රත්තරන් වල පාට නම් නෙවෙයි කියලා සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ ජාත රූප වල පාටයි. ජාත රූප දැකලා නැති අපිට බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය තේරුම් ගන්න හරි අමාරුයි. අපේ රත්තරන් මෙහෙම දිලිසෙනකොට ජාත රූප කොහොම බබලෙනවද? එhmenan මේ ජම්බු ගහ මුල ස්වර්ණාංකුර නැගෙනවා වගේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ධාතුව ළඟ මහමුගලන් මහරහතන් වහන්සේ මත වෙනවා. ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අදට චක්කුම් උදපාදි ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් නිමා කරනවා. අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ සදහවත් දායකත්වයේ දරන දායක පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදා වේවා. නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයටත් අපි රැස් කරගත්ත මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. රත්නත්‍රේ ආශිර්වාදයේ ලැබේවා. චක්කුම් උදපාදි උතුම් වූ ධර්මදේශනා මාලාව සංවිධානය කරන හේමක ඩයස් මැතිතුමාටත් එතුමන්ගේ පවුලේ සියලු දෙනාටමත් මේ පින්කම සංවිධානය කිරීම සඳහා එතුමන්ට නොඑක් ආකාරයෙන් උදව් උපකාර කරන අනිකුත් සදහවතුන් සියලු දෙනාටමත් ධර්මසිරි ප්‍රියතුමන් ප්‍රධාන එතුමාගේ පවුලේ සියලු දෙනාටමත් මේ රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයත් තුනුරුවන්ගේ ආශිර්වාදයත් නිරන්තරයෙන් ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහා මේ කුසල් හේතු වේවා. දායක පින්නතුන් ඇතුළු සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. අසිරිමත් සංකාසපුර වර්ණනාව පැහැදිලි කරමින් පවත්වන ලද ධර්මානුශාසනාවේ පළමු දේශනාව පවත්වා වදාළ පූජනීය කෝරළයාගම සර්ණතිස්ස ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. දැන් මෙම දේශනාව පැවැත්වීම වෙනුවෙන් සිදු කෙරෙන දායකත්වය පිළිබඳව සිහිපත් කිරීම. නාවින්නේ පදිංචිව සිට පරලෝ සැපත් ආදරණීය පියාණන් වන H.A. පෙරේරා වෙද මහතා සහ මෑණියන් වන A.H.L.D. සෝමාවතී මහත්මිය ඇතුළු මියගිය සියලු සංසාරගත ඥාතීන්ටත් හිතවතුන්ටද අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම සංඝ පීතෘන් වහන්සේලාටද ප්‍රාර්ථනීය බෝධියකින් ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය සාක්ෂාත් කරගන්නට ලැබේවා යන ප්‍රාර්ථනාවත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් හටද මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ භව ගමන සුවපත් භවයට පත්වේවා යන අරමුණත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ හට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් මෙතුම් කටයුත්ත සම්පාදනය කරන පින්වතුන්ටද එමෙන්ම මේ දිනවල අප මව්බිමේ මෙන්ම විදේශයන්හි කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සියලුම දනන් හට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනු ලබන්නේ බොරලැස්ගමුව ඇඹිල්ලගස්වත්ත පාර පදිංචි පෙරේරා පවුලේ දූ දරුවන් මුණුපුරු මිනිපිරියන්
පින්වත් පිරිස. මෙම ධර්ම දේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මහතා සහ රාජී ඩයස් මැතිණියයි. යලිත් බේරංග දේශනාවෙන් හමු වෙනතුරු පින්වත් ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. චක්ඛුං උදපාදී දහම ඇස පහළ වේවා ධර්මය දකීවා